පින්වත්නි සසර කතරෙන් එතර වීමට අවශ්‍ය ලෞතුරු සඳහම් මඟ ඔබ වෙත නිරතුරුවම සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන එන ධම්මනදී තිත්‍ර ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්මදේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 278න් 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි පදිංචි ඒ.ඩී. ආයුපාල මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් සදර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නයි සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ. ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන 15 වෙනි ධර්මදේශනාවයි ඔබ මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි පහුගිය ධර්මදේශනාවේ
අපි සිහිපත් කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේට බොහෝ කරදර කරන්න උත්සාහ කළ දේවදත්ත භික්ෂූන් වහන්සේ අවසාන වතාවේ අවසාන මොහොතේ ජේතවනාරාමේ පොකුණ පිහිටපු තැනදී අවීචියට අරගෙන ගියපු කාරණාව. අවීචියේ ආයු ප්‍රමාණය අන්තර්කල්ප 1යි. ඒක බණ අහලා අපි හොඳට දන්නවා. මනුස්ස වර්ෂය අසංඛ්‍ය 86,40,000යි. ආනන්තරීය කර්ම දෙකක් ජීවිතේ කරගත්තා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසෙලෙව්වා සංඝ ભેද කරන්න උත්සාහ කළා. සංඝ ભેදයත් ශරීර ධාතුවේ ලේසල වීමත් කියන කාරණා දෙකම ආනන්තරීය කර්ම. දැනට අවීචියේ දුක් විඳින දේවදත්තයන් වහන්සේ සංඝ ભેදයේ කියන කාරණාවට තමයි මේ අවීචියේ දුක් විඳින්නේ. කර්ම දෙකයි. ඒකෙන් සංඝ ભેද කර්මයට තමයි දැනට දුක විඳගෙන යන්නේ. අවීචියේ ස්වභාවය අපි නොඑක් දේශනාවල් වලින් කතා කරලා තියෙනවා. නිරයන් අතර භයානකම නිරය. දේවදත්තයන් වහන්සේ වෙනම හුදකලාවේ නිශ්චලව දැවෙනවා කියලා සඳහන් කරනවා. නිරිසතාගේ ශරීරය බොහොම විශාලයි. මේ අවීචි මහ නිරේ ඉපදිලා නිරේ එක පැත්තක හුදකලාවේ ඉන්නේ කියලා අපි සඳහන් කළා. අයෝමේ යකඩ පොළොවේ කකුලේ බලලු කරගාවට එනකම් යකඩ පොළවේ එරිලා ඉන්නවා කියලා සඳහන් කරන්නේ. අත් දෙක දිග ඇරගෙනයි ඉන්නේ. නිරා බිත්තියේ දෙපැත්තේ මේ අතේ ගොප්පැටේ ගාවට එනකම් බිත්තියේ ඇතුළට ඇඟිලි සහිත අත්ල කොටස ගමන් කරලායි තියෙන්නේ. ඒ අත් දෙක ආපහු අදින්න පුළුවන් කමක් නැහැ. නිරයේ උඩින් වැහිලා තියෙන යකඩ පොළව එහි බැම ගාවට එනකන් ඔළුව ගිලිලයි තියෙන යකඩ පොළවේ ඇතුළට. දැන් අත හොලවන්නත් බෑ, පය හොලවන්නත් බෑ, ඔළුව සොලවන්නත් බෑ. දැන් එකම විදිහට නිශ්චලයි. බටහිර විත්තියෙන් නැගුණ තල් කඳක් වගේ අයෝමය යකඩ උලක් දේවදත්තයන් වහන්සේගේ පිට හරියෙන් සිදුරු කරගෙන අනික් පැත්තෙන් පසාරු කරලා මතුවලා ගිහිල්ලා ඊළඟ බිත්තියේ හැපිලා තියෙනවා. හරියට දෙපැත්ත මල්ලා යකඩකින් හිර කරලායි තියෙන්නේ. ඊළඟට දකුණු පැත්තෙන් නැගුණ එවන්ම යකඩ උලක් ඉලයට පැලල්ල හිර කරගෙන අනික් හිල් කරගෙන අනික් ඉලයට පැලල්ලත් සිදුරු කරගෙන ගිහිල්ලා උතුරු පැත්තේ බිත්තියට ඇමිනිලයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා යකඩ පොළවේ උඩින් යකඩ වහලේ උඩින් මතුවෙච්ච අයෝමය යකඩ උලක් හිස් කබල සිදුරු කරගෙන ශරීරය ඇතුළට බැහැලා අඳෝ මාර්ගයෙන් පිට වෙලා යකඩ පොළවේ ඇනිලයි තියෙන්නේ කියලා. එහෙනම් යකඩ උල් තුනක් ශරීරය හරහා ගමන් කරලා තියෙනවා. දැන් කිසිසේත්ම හෙලවෙන්න පුළුවන් කමක් නැහැ. මේ ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ. නිශ්චලව ගින්දර නැගෙනවා. නිශ්චලව පිලිසෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. නිශ්චල බුදුරජාණන් වහන්සේට කරපු අපරාධය නිශ්චලවම විඳිනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මොහු පැවිදි නොකළා නම් මොහු මීට වඩා අපරාධ කරගන්නවා කියලා. අනුකම්පාවෙන් හින්දායි මොහු පැවිදි කළේ කියලා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා මිසක් අපිට තේරෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඉන් පස්සේ මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරනවා මහණෙනි දේවදත්ත මේ තත්වයට මූණ පාපු එක කාරණාවක් සිව්පසේ. සිව්පසේ Tamanට නොලැබෙන නිසානේ
අජාසත්ත කුමාරයාවත් පහදවාගෙන සිව්පසය ලබන්න ඕනේ කියලා කල්පනා කළේ. දායකයෝ ඇවිල්ලා නොයේක් භික්ෂුන් වහන්සේලාට සිව්පසය බෙදලා යනවා පූජා කරලා යනවා මට දෙන්නේ නැහැ කියලා හිතුණානේ. එහෙනම් මමත් සිව්පසය ලබන ක්‍රමයක් හොයාගන්න ඕන කියන කාරණා වෙන්නේ අජාසත්ත කුමාරයා පහදව ගත්තේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන් සියල්ල භාග්‍යතුන් වහන්සේ දකිනවා. ආන්ගේ දැනගෙන මගේ ශ්‍රාවකයන් අපායෙන් මිදවීම සඳහා සියලු ගුණයන්ට පැමිණීම කැමැති වනසේක. මගේ ශ්‍රාවකයෝ මේ ශාසනයෙන් ලබන්න තියෙන නම් උතුම් ගුණයක් ඒ සියලු ගුණයන්ට පැමිණෙත්වා අපායෙන් මිදෙත්වා අත්ති මේ තුම්හේසු අනුකම්පා කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නොආමිෂදායාදා. මොකද්ද මහණෙනි මට නුඹලා ගැන අනුකම්පාවක් තියෙනවා. ආමිෂයට දායාද වෙන්න එපා. මේ ශාසනයේ ධර්මයට විතරක් දායාද වෙන්න. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නාහුද සිව්පසේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුදයයි නුඹලා කෙරෙහි මාගේ කරුණාවක් තියෙනවා මහණෙනි. සිව්පසේ ගරු කරන තැනැත්තා සිව් පිරිස අතර වංචනික කහවණුවක් වගේ කියලා සඳහන් කළා. මොකද පින්නතුනි ඒකේ තේරුම ධර්මයට ගරු කරන්නේ නැතුව සිව්පසේට විතරක් ගරු කරනවා නම් ආන්ගේ පුද්ගලයා කහවණු අතර තියෙන බොරු කහවණුවක් වගේලු. කහවණු අතර බොරු කහවණුවකින් වැඩක්ම නැහැ. එහෙනම් ධර්මයට දායාද නොවි සිව්පසේ නම් අරමුණ මේ ශාසනය ඇතුලේ බොරු කහවණුව. ඊළඟට සඳහන් කළා බැබලියේ තියෙන ගිනි අඟුරක් යම්සේ දීප්තිය රහිත වූ වෙයි. යමෙක් සිව්පසේට නම් කැමති මේ ශාසනය දීප්තිය නැති අඟුරක් වගේ කියලා. අඟුර දැල්ලෙනකොට හරි දීප්තිමත්. ගින්න නැති අඟුර දීප්තියෙන් තොරයි. එහෙමනම් මේ සිව්පසයේ පතන ධර්මයේ නොපතන පුජ්‍යලයා නිමිල ගියපු අඟුරක් වගේ කියලා සඳහන් කරනවා. කහවණු අතර බොරු කහවණුවක් කියලා සඳහන් කළා. ඒ නිසා මහණෙනි මම උඹලාට අනුකම්පා කරනවා. මහණෙනි මාගේ ශ්‍රාවකයන් වෙච්ච නුඹලා ධර්මයට මිස මා නිසා ලැබුණ සිව්පසයට දායාද නොවව් කියලාම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ධම්ම දායාදා මේ භික්කවේ භවත මා ආමිෂ දායාදා. පින්තුනි අනුකම්පාවෙන් යුක්තව තම ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රණීතතර ලාභයක් සිදු කර දීමේ කැමැත්තෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළා. අලාභයක් කරනු කැමැතිව නොවේයි. එයට පාදක වශයෙන් තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට මේ අවවාදය නොකරන්නේ නම් එහි ආදීනව දක්වනසේක් මෙන්න මේ විදිහට වදාරනවා කියලා සඳහන් කරනවා. මහණෙනි ආමිෂයට දායාද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැත්තම් ඒකේ ආදීනව ඊටාම බලවත්. ආන්ගේ ආදීනවේ පෙන්වන්න සඳහන් කළා තුම්හේච මේ භික්කවේ ආමිෂ දායාදා භවෙය්‍යාත නෝ ධම්ම දායාදා තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාත මහණෙනි නුඹලාත් මාගේ ආමිෂය ගරුකොට පිළිපන්නෝ වන්නාහුද ධර්මය ගරුකොට නොපිළිපන්නෝ වන්නාහුද ශාස්ත්‍රීය ශ්‍රාවකයෝ ආමිෂ ගරුකව වාසය කරති ධර්ම ගරුකව වාසය නොකරති යයි
නුඹලාද ඒ කාරණෙන් ගැරහිය යුත්තෝ වන්නේය. නුඹලා ධර්මයට දායාද නොවි ආමිසයටම දායාද වෙනවා නම් උඹලට මිනිස්සු චෝදනා කරනවා. බනිනවා, ගරහනවා. එසේම ඒ කාරණාව හේතුවෙන් ආමිෂ දායාදා සත්තු ශාවකෝ විහරಂತಿ නෝ ධම්ම දායාදාති අහම්පීතේන ආදියෝ භවෙය්‍යං ශාස්ත්‍රීය ශ්‍රාවකයෝ ආමිෂේම දායාද කරගෙන ඉන්නවා, ධර්මයේ දායාද කරගන්නේ නැහැ. අන්න ඒ කාරණාවෙන් මිනිසුන්ගෙන් මමත් ගැරහිය යුත්තේක් බවට පත් වෙනවා. තුම් හේච මේ භික්කවේ ධම්ම දායාදා භවෙය්‍යත නෝ ආමිෂ දායාදා තුම් හේපි තේනන ආදිස්සා භවෙය්‍යත ධම්ම දායාදා සත්තු ශාවකා විහරಂತಿ. මහණෙනි, නුඹලා මාගේ ධර්මයේ දායාද කොට ඇත්තාහු වන්නේද? ආමිෂයේ දායාද කොට නැත්තාහු වන්නේද? ශාස්ත්‍රීය ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොටගෙන වාසය කරයි, ආමිෂයේ දායාද කොට නොගෙන වාසය කරයි. ඒ හේතුවෙන් නුඹලා ගැරහිය යුත්තෝ නොවන්නේය. ආමිෂය අත්හැරලා උඹලා ධර්මයට දායාද වෙනවා නම් කාගෙන්වත් නුඹලාට ගැරහීමක් නැහැ. මහණෙනි, නුඹලා ධර්මයටම දායාද වෙලා ඉන්නවා නම් මිනිස්සු මට ගරහන්නෙත් නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයටම දායාදයි කියලා එදාට මිනිස්සු මටත් ප්‍රශංසා කරනවා. එහෙමනම් මහා කල්ප අසංඛ්‍ය ගණන් සංසාරේ පාරමිතා පුරන ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තේ ලෝක සත්වයාට හිතසුව පිණිස. ලෝක සත්වයාට හිතසුව පිණිස කියලා සඳහන් කරාම ලෝක සත්වයා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් සංඝ පරපුරක් ශාසනය තුල හදලා තමන් වහන්සේගේ පරිනිර්වාණය කරා වැඩම කරන්න. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගත්තා. අති දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට කටයුතු කරපු භික්ෂු සංඝයාගෙන් මේ ශාසනය පිරීලා ඉතිරිලා ගිහිල්ලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට වැඩ කරපු භික්ෂු සංඝයාගෙන් ශාසනය පිරීලා හිටියා. අපේ මේ ලංකාවෙත් එක දවසක් තිබුණා කියනවා එකම පෘථග්ජන භික්ෂුන් වහන්සේ නමක්වත් හිටපු නැති දවසක් මේ ලංකාවේ තිබ්බ කියලා සඳහන් කරනවා. උපසපන් සාමණේර සියලු දෙනා වහන්සේම රහතන් වහන්සේලාම වැඩ හිටපු දවසක් තිබුණ බවයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ඒ විදිහටම කරපු පිරිසක් එදා හිටිය කියන එක. පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට ගරු නොකරන, නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට මුවා වෙලා සිව්පස ලාභයෙන් ප්‍රත්‍ය ලාභයෙන් වල්මත් වෙච්ච පිරිසක් ශාසනය තුල ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට භාග්‍යතුන් වහන්සේ කොහොමත් කැමති වෙන්නේ නැහැ. අකමැති වෙන හේතුවක් හින්දා නෙමෙයි. ශාසනය වෙනසෙනවා වගේම ඒ පුද්ගලයෝ ඊට වඩා වෙනසෙනවා. ආන් එහෙම ආමිෂයට දායාද වෙච්ච අයට වෙච්ච කාරණා කීපයක් තමයි කපිල භික්ෂුවගේ කතාවෙනුත්, ගිනිගත් පාත්‍රා සිවුරු දරන ප්‍රේතයන්ගේ කතාවෙනුත්, දේවදත්ත භික්ෂුවගේ කතාවෙනුත්, අග්ගිකන්දෝපමාදී සූත්‍ර දේශනාවලිනුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ආන් එවන් කරුණු දැනගෙන මේ ශාසනය තුල සිව්පසය හඹා යනවා වෙනුවට භාග්‍යතුන් වහන්සේ අපිට දානය කළ ධර්මයේ පිටිපස්සේ ගමන් කළ යුතුයි කියන අදිෂ්ඨානය අපි සියලු දෙනාම එක සිතින්ම ඇති කර ගන්න ඕනේ. ඒක අපි හැමෝටම මහත් වූ යහපතක්. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ඔක්කොම දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා ආරමුණු කරලා. තස්මාත් ඉහ මේ භික්කවේ ධම්මදායාදා භවත මාමිෂ දායාදා අත්තිමේ තුම් හේසු අනුකම්පා. මහණෙනි, එහෙයින් ධර්මයේ දායාද කොට ඇත්තෝ වව්, ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවව් කියලා දේශනා කළා.
කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නොආමිෂ දායාදා. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නාහුද ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුදයයි නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාවක් ඇත. මහණෙනි ආමිෂයට දායාද නොවෙන්න ඕනේ. ධර්මයට දායාද වෙන්න ඕනේ. මට අනුකම්පාවක් තියෙනවා. මම නිසා උපන් මේ සිව්පසේ පරිභෝග කරලා අති දීර්ඝ කාලයක් නුඹලා සංසාරේ සතර අපායේ දුක් විඳීද කියලා. සසර බොහොම දික් කර ගනීද කියලා. එහෙම වෙන්න එපා මහණෙනි කියලා දේශනා කරමින් කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නෝ ආමිෂ දායාදා. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ඊටාම මෘදු භාවයට පත් කිරීම පිණිස එහෙම වදාලා කියලා සඳහන් කරනවා. ශ්‍රාවකයෝ මෘදු භාවයට පත් කරන්න. එහෙම සඳහන් කළේ මහණෙනි ඉදින් නුඹලා ආමිසෙහි ලොල්ව වසන්නේ නම් එම කරුණෙහිලා පඬිවරු කෙසේනම් සර්වඥ වූයේ තම ශ්‍රාවකයන් ධර්ම දායාද වූවන් ආමිෂ දායාද නොවූවන් කරන්නට නොහැක්කේද? මහණෙනි මිනිස්සු මට බණී කොහොමද සර්වඥයි කියලා කියන්නේ? උන්වහන්සේට කවුද සර්වඥයි කියලා කියන්නේ? තමන්ගේ ශ්‍රාවකයෝ ආමිෂයෙන් බැහැර කරලා ධර්මයට දායාද කරවන්න බැරි නම් මොකද්ද මේ සර්වඥකමේ තේරුම කියලා මිනිස්සු මට චෝදනා කරයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නැවතත් ආකල්ප සංකල්ප නො වූ භික්ෂූන් දැක මොවුන් කාගේ සද්දි විහාරිකයෝද කාගේ අතවැසියෝද යනුවෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට යම්සේ ගරහනවද තවද නොහික්මුණු ලාමක හැසිරීම් ඇති කුල කුමරුවන් හා කුල කුමරියන් දැක මොහු කවර කෙනෙකුගේ පුතුද කවර කෙනෙකුගේ දූවරුද යනුවෙන් මව්පියන්ට ගරහද්ද එපරිද්දෙන්ම පඬිතයෝ කෙසේනම් සර්වඥ වූයේම තම ශ්‍රාවකයන් ධර්ම දායාද වූවන් ආමිෂ දායාද නොවූවන් කරන්නට නොහැක්කේ දෙයයි මාහට චෝදනා කරයි මහණෙනි. සඳහන් කරනවා මහණෙනි යම් කුල කුමරුවෙක් යම් කුල කුමරියක් මනා පැවතුම් වලින් තොරයි නම් ගිහි වතපිලිවෙත හරියට දන්නේ නැත්තම් තැනක ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැත්තම් කතා කරන්න සුදුසු නුසුදුසු තැන දන්නේ නැත්තම් මෙහෙම කතා කරන්නේ කවුරු ළඟද කියලා දන්නේ නැතුව ඕනම දෙයක් කියාගෙන යනවා නම් මිනිස්සු අහනවලු කවුද මේ දරුවන්ගේ මව්පියෝ කවුද මේ දරුවන්ගේ මේ දැරියන්ගේ මව්පියෝ එහෙම අහලා මව්පියන්ට චෝදනාවක් කරනවලු දරුවෝ හරියට සංවර කරලා හික්මවල හදලා නැහැ කියලා. මහණෙනි අන්න ඒ වගේ කාගේද මේ ශ්‍රාවකයෝ කවුද මොවුන්ගේ ශාස්ත්‍රූ කියලා අහලා භාග්‍යවත් සර්වඥයන් වහන්සේගේ ශාසනය පැවිදිුණායි කියලා කිව්වොත් මොකක්ද ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන සර්වඥකම? උන්වහන්සේ සර්වඥයි නම් ඇයි ශ්‍රාවකයෝ ධර්මයට දායාද කෙරුවේ නැත්තේ කියලා මට නැවතත් චෝදනා කරයි කියලා කියනවා. එහෙනම් අපි නිසා චෝදනා ලබන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ. යම් දරුවෙක් නිසා මව්පියන්ට දෝෂාරෝපණ වෙනවා නම් අපි කියනවා ඒ දරුවට බොහොම අකුසල් ලේක කියලා. එමනම් අපේ ක්‍රියාපටිපාටිය නිසා භාග්‍යතුන් වහන්සේ චෝදනා ලබනවා නම් ඒකේ අකුසලයේ කවදා කොහොම සංසාරේ ගෙවලා ඉවර කරන්න වෙයිද කියන කාරණාවවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අන්‍යයන්ගෙන් උපදින චෝදනාවක් වෙත්නම් ඒ චෝදනාවෙන් භාග්‍යතුන් වහන්සේ මුදවන්න ඕනේ. මොකද මම වැරදි කර කර භාග්‍යතුන් වහන්සේට
චෝදනා කරන එකේ තේරුමක් නැහැ. ඒක මටම ආපහු පාරාවල්ලක් බවට පත් වෙයි. මෙන්න මේ විදිහට අවවාදයේ පිළිගෙන ක්‍රියාත්මක නොකිරීමෙහි ආදීනව ඒ ආදීනවේ පිළිගෙන ක්‍රියා කිරීමේ අනුසස් දක්වනසේක. ශාසනය තුල කටයුතු කරනකොට වැරදි ප්‍රතිපත්ති ගරුක වුණොත් ඒකේ ආදීනවයත් නිවැරදිව භාග්‍යතුන් වහන්සේට අවනතව ගුණ පිරීමේකේ ගුණ පුරණේකේ ආනිසංසයත් බුදුරජාණන් වහන්සේ මැනවින් දක්වනවා. තුම්හේච මේ භික්කවේ ධම්මදායාදා භවෙය්‍යාත නෝ ආමිෂ දායාදා තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාත ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ නෝ ආමිෂ දායාදා. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වත් පුරන්නා වූ තරුණ භික්ෂූන් උද්දේශ පරිපුච්ඡා සම්පූර්ණ වූවන් වස්සියක් සම්පූර්ණ තෙරවරුන් මෙන් ආකල්ප සම්පූර්ණ වූවන් දැක කාගේ සද්දි විහාරිකයෝද කාගේ අන්තේවාසිකයෝදයයි විචාරා අසවල් උපාධ්‍යයන් වහන්සේගේ සද්දි විහාරිකයෝය අසවල් ආචාර්යයන් වහන්සේගේ අතවැසියෝය යයි දැන එම සද්දි විහාරිකයන් ඒ උපාධ්‍යයන් වහන්සේටම සුදුසුය. එම අතවැසියන් එම ආචාර්යයන් වහන්සේටම සුදුසුය. ඒකාන්තයෙන් අවවාද අනුශාසනා කරන්නට ප්‍රතිලාභයයි විවේචනයට පත් නොකරන්නාහුද නොගැරහිය යුත්තාහුද වන්නේ කියලා දේශනා කළා. විනතිනේ සඳහන් කළේ තරුණ භික්ෂූන් වහන්සේලා මනාව ශාසනය තුල සංවර වෙලා තමන්ගේ ශාසන ප්‍රතිපත්තිය තමන්ගේ ශාසන වතපිළිවෙත ධර්මානුධර්ම ප්‍රතිපදාව මනාව පූර්ණේ කරගෙන ප්‍රිය මනාප විදිහට ශාසනය කටයුතු කරනවා. තරුණ භික්ෂූන් වහන්සේලා නමුත් වස්සියක් ගත වෙච්ච අය වගේ බොහොම හික්මිලයි ඉන්නේ. වස්සියක් ගියපු අය වගේ. එතකොට අන්‍ය වූ පඬිතු වහනවලු කාගේද? මේ ස්වාමින් වහන්සේලා කාගේ අතවැසියෝද? කවුද ආචාර්යවරයා? කවුද උපාධ්‍යවරයා? එතකොට තවත් පිරිසක් උන්වහන්සේලාගේ ගුරුවරයා ගැන කියනවා. අහවල් ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයෝනේ ඔය. අහවල් ආචාර්යවරයාගේ අතවැසියෝනේ ඔය. එතකොට මිනිස්සු දන්නවා ගුරුවරයා කොහොම කෙනෙක්ද කියලා. එහෙමද? එහෙමනම් ඒ භික්ෂූන් වහන්සේලා ඒ ආචාර්යවරුන්ටම හොඳයි. ඒ භික්ෂූන් වහන්සේලා ඒ උපාධ්‍යවරුන්ටම හොඳයි. උන්වහන්සේලාත් මනාව සංවරයි. උන්වහන්සේලා යටතේ හැදෙන අයත් මේ විදිහටම සංවරයි නම් උන්වහන්සේලා ගැලපෙන්නේ එතෙන්ටම තමයි. එහෙම ප්‍රශංසා කරනවලු. ඉතින් ওই කාරණාව තවත් දිගට තියෙනවා. එහෙමනම් සම්මා සම්බුද්ධ ශාසනය තුල මනාව හික්මිලා ධර්මයේ විනය අභිධර්මයේ නැත්නම් සූත්‍ර විනය අභිධර්ම මේ දේවල් ත්‍රිපිටකයේ මනාව හඳුනගෙන මනාව අධ්‍යයනය කරගෙන මනාව ප්‍රගුණ කරගෙන ධර්මයට ගරු කරමින් තමන් සිල්වත් අන්‍ය සියලු දෙනාටම බොහෝ සැප සම්පත් උදා කරලා දෙන්න පුළුවන් කල්ප වෘක්ෂයක් බවට පත් වෙමින් කටයුතු කරන්න මේ ශාසනයේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා. කල්ප වෘක්ෂයක් වෙලා කටයුතු කරන්න පුළුවන් කියලා සඳහන් කළේ. අපි සාමාන්‍යයෙන් කල්ප වෘක්ෂයක් කියලා කියන්නේ සිතූ පැතූ සම්පත් දායාද කරන දෙයකට. මේ ශාසනයේ භික්ෂුව මනාව සිල්වත්ද? මනාව විනයගරුකද? මනාව තෙවලා ධම ප්‍රගුණ කරලද? අන්න එවන් උත්තමයන් වහන්සේලා
සසර බය හොඳටම ඇති අය. සසර දුක මනාව වැටහුණ අය. ආන් ඒ නිසා අති භයංකාර සතර අපායෙන් මිදෙන්න උන්වහන්සේලා මොහොතක්වත් ප්‍රමාද නොවි සිල් ගුණ ආරක්ෂා කරනවා. ශාසන ප්‍රතිපත්ති පුරනවා. අන්න එහෙම සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට යම් කෙනෙක් දන් දෙනවද? දන් දෙන දායකයට සසර මග මොනතරම් සුවපත් වෙනවද? යම් කෙනෙක් බෙහෙත් ආදිය පූජා කරනවද? ඒ දායකයට සසර නිරෝගී බවට ඒක කොයි තරම්නම් හේතු වෙනවද? යම්සේ සුවඳ ප්‍රදානය කරනවද දානය කරනවද? සංසාරි ප්‍රඥාව ලබන්න ඒක කොයි තරම් කාලයකට හේතු වෙනවද? ආන් ඒ විදිහට දස දාන වස්තුවම ගුණ පුරන මේ ශාසනයේ සංඝයාට යම් කෙනෙක් පූජා කරන්නේද එයින් ඒ පූජා කළ දායකයා ලබන ආනිසංසය අසීමාන්තිකයි. එක දානයක් දුන්නහම ඔහුට ලැබෙන ඵල විපාක 7-8-10 තියෙනවා. එහෙම 10ක් දෙනකොට මොන තරම් ආනිසංස සමුදායකින් වුන් පොහසත් වෙනවද? සසරේ අති දීර්ඝ කාලයකට ආහාර පාන හිග වෙන්නේ, ශරීර වර්ණයේ හිග වෙන්නේ නැහැ, රුව ලස්සන හිග වෙන්නේ නැහැ, කායික බලය අඩු වෙන්නේ නැහැ, නෑ බෑ කියන වචනයක් අහන්නවත් ලැබෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලවල පවා ධර්මය අවබෝධ කරගන්න එවන් උතුමන්ට දන් දීලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලවල පවා තෙරුවන් සරණ යන්න වාග්ය ලැබෙන්න එවන් උතුමන්ට දන් දීලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලෙත් තෙරුවන් සරණ යන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒ කොහොමද අබුද්ධෝත්පාද කාලයක තෙරුවන් සරණ යන්නේ? මොකද ඒ කාරණාව එහෙම විතරක් සඳහන් කරාම තව කෙනෙක් ආපහු ඒකෙන් ප්‍රශ්නයක් හදාගන්න පුළුවන් නිසා ඒක විසඳලා යන් කියලා හිතුවේ. උදාහරණයක් හැටියට සරියුත් මහරහතන් වහන්සේ ඒ උතුම් අග්‍ර ශ්‍රාවක බෝධියට එන්න පාරමිතා පිරූ කාලයේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂ 1යි. අග්‍ර ශ්‍රාවක වෙන්න මහා කල්ප අසංකේයකුත් ලක්ෂ 1ක් පාරමිතා පුරන්න ඕනේ. උන්වහන්සේලා දෙනවම. එහෙමනම් ඒ උතුම් තානාන්තරයට ආවට පස්සේ උන්වහන්සේට කොච්චර ආපහු අතීතේ බලන්න පුළුවන්ද? තමන් පාරමිතා පුරපු මුළු කාලයම ආපහු බලන්න පුළුවන්. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් ආපහු බලන්න පුළුවන්. ඉදිරියට කොච්චර බලන්න පුළුවන් වෙනවද? ඉදිරියටත් මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් ඉදිරියට බලන්නත් පුළුවන්. පාරමිතා පුරපු කාලේ අතීතයට බලන්නත් පුළුවන්, අනාගතයට බලන්නත් පුළුවන්. අන්න ඒ අනාගතයේ බලනකොට අපි සරියුත් මහරහතන් වහන්සේට වඳිනවා නම් අද ඒ වඳින බව සරියුත් මහරහතන් වහන්සේ දන්නවා. අද අපි උන්වහන්සේගේ ගුණය මතක් කරලා කරන වන්දනාව සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සරලා ඉවසලයි තියෙන්නේ. උන්වහන්සේට වැඳලා ලබන කුසලය උන්වහන්සේ අපි වෙනුවෙන් ආශිර්වාද කරලා දානය කරලත් ඉවරයි. නමුත් මුල් වතාවට මේ ජීවිතයේ සරියුත් මහරහතන් වහන්සේට වඳින්නේ අද නම් උන්වහන්සේ ඒ වන්දනාව පිළි අරගෙන මට දානය කරපු කුසල් ටික ඒ වෙලාවට මම ලබනවා. එහෙමනම් මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් බල හැකිනේ. එහෙනම් ඔය අතර බුද්ධාන්තර අබුද්ධෝත්පාද කාල කොච්චර මොන ගෙහිද? ආන්ගේ අබුද්ධෝත්පාද කාල හරහා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බලලා තියෙන නිසා තාමත් උන්වහන්සේලාගේ ආශිර්වාදය තියෙනවා. මොකද ඒ හරහා බලලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ සීමාවක් නැති කාලයක් අනාගතයට බලලා තියෙනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයත් ඒ හරහා තාම
තාම තියෙනවා මනා ප්‍රඥාවන්තයෝ මෙන්න මේ කරුණු දහමින් දන්න නිසා අබුද්ධෝත්පාද කාලේ ඉපදිලත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ආන් එහෙම සරණ යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මේ උතුම් බුද්ධාන්තරයක මනාව ගුණ පුරන භික්ෂූන් වහන්සේලා ළඟ දන්පම් පූජා කරලා අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලයේද මට තිසරණේ වැටහේවා කියලා. අන්න ඒකයි මම සඳහන් කළේ මේ ශාසනයේ යම් භික්ෂුවක් ධර්මයටම දායාද වෙලා කටයුතු කරනවා නම් තවත් කොයි තරම් පිරිසකට මහ යහපතක් සලසනවද කියන එක. එමන පින්නතුනි එවන් උතුම් ශාසනයක් අපිට ලැබිලා තියෙන මොහොතක්. ඒ ශාසනයෙන් උතුම් ප්‍රයෝජන ලබන්න අපි හැමෝම වීරිය කළ යුතු කාලයක්. එහෙනම් භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි ශාසනයේ බබලෙන කාලේ ප්‍රයෝජන ගන්න අපි උත්සාහ කළ යුතුමයි. භික්ෂුන්ට දැනුවත් කළා ආමිසය ළඟ නම් නවතින්න එපා. මේ ශාසනයට ආවේ සතර පායට යන්න නෙමෙයි සතර පායෙන් මිදෙන්න හිතාගෙන. සතර පායෙන් මිදෙන්න හිතාගෙන සසුන්ගත වෙලා සසුන වනසලා සාමාන්‍ය පව් කරමින් ඉන්න කෙනෙක් නිරේට ගිහිල්ලා විඳින දුකට වඩා අති භයානක දුක්ඛ කන්දයකට උරුමකම් කියනවට වඩා එහෙනම් සසුන්ගත නොවී හිටියනම් වටිනවා. මේ කාරණාවල් ටික පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවල් කීපයක් පැහැදිලි කළා. ඒ ප්‍රතිපදාවල් අතර විශේෂයෙන් පිළිතුරු සඳහන් කරලා තියෙනවා නාලක ප්‍රතිපදාව, තුවට්ටක ප්‍රතිපදාව, චන්දෝපම ප්‍රතිපදාව, රතවිනීත ප්‍රතිපදාව, ගෝසිංග ප්‍රතිපදාව, මහා ශුන්්‍යත ප්‍රතිපදාව. මහා ශුන්්‍යත ප්‍රතිපදාවට පිළිපන්නෝව චතුපච්චේ සන්තෝෂක භාවනාරාමතා මහා ආර්ය වංශයන්හි සාක්ෂියක් වැනි වූ සිව්පසේ පිළිබඳව තෘෂ්ණාවෙන් මිදී වලාකුලින් මිදුණු චන්ද්‍රයා වැනි වූවන්ව වාසය කරති කියලා සඳහන් කරනවා. එනම් ප්‍රතිපදාවල් ගණනාවක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි නාලක ප්‍රතිපදාව. මොකද්ද මේ නාලක ප්‍රතිපදාව කියලා කියන්නේ? පිළිත ඒක බුද්ධ ශාසනයක තියෙන අති උතුම් ප්‍රතිපදාවක්. නාලක ප්‍රතිපදාව. අපි යම් ප්‍රමාණයක් විතරක් මේ දේශනා මාලාවේ කෙටියෙන් සාකච්ඡා කරමු. නාලක ප්‍රතිපදාව මොකද්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ විසින් නාලක තෙරුන් වහන්සේට දේශනා කොට වදාලා වූ පෘතජ්ජන කාලෙහි පටන් කෙලෙස් සිතක් නූපදවා පිළිපැදිය යුතු ප්‍රතිපදාව මෝනෙය්‍ය ප්‍රතිපදාවයි. නාලක ප්‍රතිපදාවට කියන තව නමක් මෝනෙය්‍ය ප්‍රතිපදාව. මොකද මේ බුද්ධ ශාසනයේ මෝනෙය්‍ය ප්‍රතිපදාව අනුගමනය කොට වදාළේ නාලක කියන භික්ෂුන් වහන්සේ. ඒ හින්දා මේකට මෝනෙය්‍ය වත කියලාත් කියනවා. නාලක වත නැත්නම් නාලක ප්‍රතිපදාව කියලාත් කියනවා. එමුනම් කවුද මේ නාලක තෙරුන් වහන්සේ කියලා කියන්නේ? සුද්ධෝදන මහරජතුමාගේ තාත්තා සීහහනු. සුද්ධෝදන රජුගේ තාත්තගේ නම සීහහනු. සීහහනු රජුරවන්ට පුරෝහිත බ්‍රාහ්මණයෙක් හිටියා අසිත කාලදේවල කියලා. එහෙනම් අසිත කාලදේවල කියන නම අපිට හොඳට අහලා පුරුදුයි. එහෙනම් කවුද අසිත කාලදේවල කියන්නේ? සුද්ධෝදන රජුරුවන්ගේ තාත්තගේ පුරෝහිත බ්‍රාහ්මණය. එහෙනම් මහරජුරුවන්ගේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ පුරෝහිත තනතුර දරලා සීහහනු රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ තාපස පැවිද්දෙන් පැවිදි භාවයට පත් වුණා. සමත භාවනා වඩලා නීවරණ යටපත් කරලා නාදිවාසීති පජහති
විනෝදේති කියන ක්‍රම තුنين නීවරණ යටපත් කරලා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී තත්වයට පත් වෙලා ඉන්නේ. කොයිතරම් අභිඥාවක් තිබුණද කියලා සඳහන් කළා. මනුස්ස ලෝකෙන් දවල්ට ආහාර අනුභව කරලා ටිකක් විවේක ගන්න තවතිසාවටයි යන්නේ කියලා. සුද්ධෝදන මහරජුරවන්ට විවාහයෙන් පස්සේ දරුවෙක් ලැබුණා. ඒ තමයි අපේ මහබෝසතාණන් වහන්සේ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෝකේ ඉපදුනා කියලා ආරංචි වුණාම දෙවියන් සතුටු වෙනවා දැකලා දෙවියන්ගෙන් කාරණාව අහගෙන දැනගෙන සුද්ධෝදන මාලිගාවට වහාම නික්මිලා ආවා බෝසත් කුමාරයා බලන්න. සිදුවෙච්ච සිදුවීම් එක්ක මේ කුමාරයා ඒකාන්තයෙන් ලෞතුරා බුදු වෙනවා කියලා දැනගත්තා. නමුත් ඒ කුමාරයා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන්නේ අවුරුදු 35න් කියන එකත් මේ අභිඥාලාභියා හොඳටම දන්නවා. නමුත් තවත් අවුරුදු 35ක් තමන් ජීවත් නොවන බවත් දැනගත්තා. ආන්ගේ හින්දා ඇඬුවා. මේ කුමාරයා බුදු වෙනකන් ඒ බුදු සිරිය බලන්න මට ඉන්න වෙන්නේ නැහැ කියලා. පියවි තණ්හාවක් තියෙනවා. ආන්ගේ නිසා මරණයටපත් වෙලා ගිහිල්ලා බ්‍රහ්මතලයක උප්පත්තිය ලැබුවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල නෙමෙයි අරූපාවචර බ්‍රහ්මතලවල. මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා. මහා කල්ප 84000 ආයුෂයි. නමුත් දැන් Tamanට භාග්‍යතුන් වහන්සේව දකින්න ලැබෙන්නේ නැහනේ. ඒ නිසා තමන්ගේ නංගිගේ පුතා නාලක කුමාරයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයක මෝනෙය වතපුරලා සසරින් සමුගන්න භික්ෂූන් වහන්සේලා අතරට එන්න විශේෂ ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. ආන්ගේ ප්‍රාර්ථනාවට අනුව මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා දෙව්ලොව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට මනුලව උපදින්න අවුරුදු 7කට කලින් අසිත කාලදේවල තාපසතුමාගේ නංගිගේ කුසේ දරුවෙක් හැටියට පිළිසඳ ගත්තා. මනුලව උප්පත්තිය ලැබනකොට නාලක කියලා නම තිබ්බා. අසිත කාලදේවල තාපසතුමා නාලක තවුස ළඟට නාලක පුතා ළඟට කැඳව ගත්තා. කැඳවගෙන කිව්වා පුතේ මහ බෝසතාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ. දැන් ළමයට වයස අවුරුදු 7යි. ආන්ගේ මහ බෝසතාණන් වහන්සේ අවුරුදු 29න් ගිහි ගෙදරින් නික්මෙනවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්නවා. ඔබ උන්වහන්සේ වෙනුවෙන් සුදුසු කාලේ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලබා ගනි. පස්සේ යම් දවසක ඔබට අහන්න ලැබෙයි ලෞතර භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ලෝක සත්‍යයට අමා දහම් වැසි වස්සවමින් නිරුපද්‍රිතව වැඩ ඉන්නවා කියලා. කාගෙන් හරි අහන්න ලැබෙයි. අන්නේ අහන්න ලැබුණු ගමන්ම ඔබ ඒ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යමු. ඒ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපදාව ගැන උන්වහන්සේගෙන් අහපන්. ඒ කරුණ උන්වහන්සේගෙන් අහගෙන මනාව ප්‍රතිපන්ති ගරුකව මේ මෝනෙය වත සම්පූර්ණ කරලා බලාපොරොත්තු වෙන නිවන සාක්ෂාත් කරගනින් කියලා. එහෙම කීවට පස්සේ සුදුසු වයසේදී නාලක කුමාරයා ගිහි ගෙදරින් ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලැබුවා. ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලැබලා දීර්ඝ කාලයක් ඍෂිවරයෙක් හැටියට හිටියා. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. සත් සති ගත කළා.
බරණැස ඉසිපතනාරාමේ මංගල ධර්ම දේශනාව සිදු කළා. ඒ ධර්ම දේශනාව අහලා බුදුන් ලව පහළ වුණා කියලා හැමතැනම ප්‍රචලිත වුණා. පින්නතුනි ඊට කලිනුත් භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච බව ප්‍රචලිත නැත්තේ නෑ. නමුත් මෙන්න මේ මෝණියරි නැත්නම් නාලක ඍෂිවරයාට ඒ බව අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉසිපතනාරාමයට එනවා. ඒ වෙනකොට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරලා දවස් 7ක් ගෙවිලා තිබුණා කියලා සඳහන් කරනවා. එhmenan බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිද්ද ඉල්ලගත්තා. දැන් එතකොට නාලක භික්ෂුව අපේ බුදුරජාණන් වහන්සේට වඩා අවුරුදු 7ක් වයසින් වැඩිමයි. බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලගෙන මේ උතුම් මෝණීය වත සම්පූර්ණ කරන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ඉල්ලගත්තා. එතකොට මෝණීය වත විනතුනි සඳහන් කරන්නේ පෘථග්ජන කාලයේ පටන් කෙලෙස් හිතක් නූපදවා පිළිපැදිය යුතු ප්‍රතිපදාව මෝණීය ප්‍රතිපදාවයි. පෘථග්ජන කාලේ ඉඳලම තන්නිකරම රහතන් වහන්සේ නමක් වගේ හැසිරෙන්න ඕනේ. කිසිමම ක්ලේශයක් තුල කිසිම කාරණාවක් තුල ඇලෙන්නේ නැතුව. ඉතින් එහෙනම් කල්පනා කරලා බලන්නකෝ. රහත් නොවි ඒ අති උත්තමයන් වහන්සේ නමක් වගේ අත්හැරලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. රහතන් වහන්සේ සියල්ල කෙලෙස් ප්‍රහීණය කරලා නිසා උන්වහන්සේට පුළුවන්. නමුත් කෙලෙස් ප්‍රහීණය නොකළ කෙනෙක් ඒ විදිහට හැසිරලා කටයුතු කරන එක සුළු පටුද කියන කාරණාව හිතලා බලන්න ඕනේ. අන්න එහෙම යම් කෙනෙක් ඒ ප්‍රතිපදාව තුළ කටයුතු කරන්න පුරුදු කරනවා නම් මේ උතුම් ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඒ භික්ෂුව සුදුසුයි. ඒ තරම් මේක රූක්ෂ ප්‍රතිපදාවක්. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමාගෙන් මේ කුමාරයා උතුම් සම්බුදු පදවිය ලබන්නේ යයි දැනගෙන ගෞතමයන් වහන්සේ අසිත තාපසතුමාගෙන් මේ කුමාරයා උතුම් සම්බුදු පදවිය ලබන්නේ යයි දැන බුද්ධ යන වචනේ වෙනුවෙන් කෙනෙකුගෙන් යම් දිනයක අසන්නට ලැබෙයිද? එතකොට අසිත තාපසතුමා සිද්ධාර්ථ කුමාරයා අනිවාර්යයෙන්ම බුදු වෙන බව ඉතා පැහැදිලිවම දන්නවා අභිඥාලාභී නිසා. ඒ නිසයි තමන්ගේ පුතාට අවවාදයක් කෙරෙවි. බුද්ධ කියලා වචනයක් කාගෙන් හරි අහන්න ලැබෙනවද දවසක? ඒ බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා හොයාගන්න කියලා. හොයාගෙන උන්වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වෙලා සියලු ධර්මයන් දැනගැනීමෙන් පරතරයට ගිය බැවින් අභිඥා පාරගු නම් වූ පංච උපාදානස්කන්ධය පිළිබඳව මනාව දැනගත් බැවින් පරිඤ්ඤා පාරගු නම් වූ සියලු කෙලෙස් ප්‍රහාණය කරමින් ගිය බැවින් පහාන පාරගු නම් වූද සෝවාන් ආදී සතර මාර්ගඵල භාවනා වශයෙන් වඩමින් ගිය බැවින් භාවනා පාරගු නම් වූද නිර්වාණය සාක්ෂාත් කරමින් ගිය බැවින් සච්චිකිරිය පාරගු නම් වූද සියලුම සමාපත්තීන්ට සමවදිමින් ගිය බැවින් සමාපatti පාරගු නම් වූද මෙසේ සියලු ධර්මයන්හි පරතරට ගිය භාග්‍යතුන් වහන්සේ විචාරමි. එනම් සියලුම දේවල් වල පරතරට ගියා කියන එකයි පාරගු කියලා කියන්නේ. මේ සඳහන් කරපු හැම කරුණක්ම පරතරටම දැනගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. ගිහි ගෙයින් නික්ම බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා විසින් පුරුදු කරන ලද නොකිලිටි පිණ්ඩපාතෙහි යෙදෙන උත්තම ප්‍රතිපදාව වන අනගාരിക පැවිද්දට පැමිණි මා විසින් විචාරමි. මුනීන්ද්‍රයන් වහන්සේ එය මාහට වදාරණ සේක්වායයි බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරන්නට. ස්වාමීනි
මේ දේවල් වල පරතරයට ගිහිල්ලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන සර්වඥතා ඥාණයෙන් පරතරයට ගියේ. එහෙනම් ලෞතර බුදු වුණා කියලා කියන්නේ සර්වඥතා ඥානී පරතරයට ආව කියන එකයි. එහෙම නැත්නම් සර්වඥතා ඥානී පරතරයට ආව කියලා කියන්නේ ලෞතර බුද්ධත්වයේ ලැබුවා කියන එකයි. මේ අති උතුම් තත්වයට පැමිණිච්ච මහා ඍෂිවරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම මෙන්න මෙහෙම අහනවා කියලා නාලක ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේට මතක් කරනවා. ආන් එහෙම කරුණු කාරණා මතක් කරාම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මෝණීය ප්‍රතිපදාව ඒ භික්ෂුන් වහන්සේට මනවින් විස්තර කරලා දෙනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත් මේ නාලක ඍෂිවරයාට පාර කිව්වා කියලා සඳහන් කරනවා. මෙවන් භික්ෂුන් වහන්සේලා සම්බුද්ධ ශාසනයක ඉන්නේ එක්කෙනයි. ඒකයි එතන තියෙන විශේෂත්වය. මෝණීය වත හරියටම සම්පූර්ණ කළොත් මාස 7කින් රහත් වෙනවා කියලා සඳහන් කරන්නේ. යමක් අත්හරිනවද ඒ කාරණාව ගැන නැවත කවදාවත් බලන්නේ හිතන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් නමුත් ප්‍රතිපදාව ඉගෙනගෙන නාලක තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වැඳලා පිටත් වෙනවා. නමුත් ඒ ජීවිතේ පිරිනිවන් පාන අතුරු නැවත කවදාවත් බුදුන් දකින්න ඕන කියන හැඟීමක්වත් එන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේත් අත්හැරලා තමයි යන්නේ. ධර්ම කාරණා ටික ඉගෙන ගන්නවා, ප්‍රතිපදාව ඉගෙන ගන්නවා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. නැවත බුදුන් දකින්න කවදාවත් එන්නේ නැහැ. පිරිනිවන් පාන දවසේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරලා ඉන්න තැන ඉඳලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පානවා. මාස 7න් අනිවාර්යෙන් රහත් වෙන ප්‍රතිපදාවක් මෝණීය ප්‍රතිපදාව. එවන් ප්‍රතිපදා ගණනාවක් අපිට සාකච්ඡා කරන්න මේ දේශනා මාලාවේ තියෙනවා. නමුත් අද ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි ධම්ම දායාද සූත්‍ර දේශනාවෙන් සිදු කළ 15 වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඒ.ඩී. ආයුපාල මහත්මයා සහ පවුලේ පිරිස විසින්. නම්බර 178න් 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිස පදිංචිය කියලා සිහිපත් කරන්නේ. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. පරලෝසපත් තම බිරිඳ පද්මා ඉලේ පෙරුම මහත්මිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මෙම ධර්මදේශනාව සඳහා ඉඩ ලබා දුන් දේශප්‍රිය මහත්මයාට සහ පවුලේ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එhmenan පින්නතුනි ආයුපාල මහත්මයා සහ එතුමාගේ පවුලේ අය විසින් මේ උතුම් ධර්ම දේශනා පින්කම් මාලාවේ සෑම මාසකම එක දේශනාවක දායකත්වයේ දරන්න කටයුතු සිදු කළ බව අපේ දේශප්‍රිය මහත්මයා සිහිපත් කරන්ට යෙදුණා. ඒ අනුව තවත් සුවිශේෂී පින්කමකට අද දවසේ ආයුපාල මහත්මයා ඇතුළු දියණිය පවුලේ පිරිස කටයුතු කරන්ට යෙදුණා. ඒ තමයි විශේෂ කුටි සෙනසුනක් හදලා සම්බුද්ධ ශාසනය ලැබුණ මොහොතක ඒ ශාසනය ඇසුරු කරගෙන මහත්සී ගුණ පුරන්න පැවිදි ජීවිතේ ගිහි ජීවිතයෙන් නික්මිලා දසසිල් ආරක්ෂා කරගෙන බ්‍රහ්මචර්යාවෙන් යුක්තව කටයුතු කරන සිල්වත් ගුණවත් සිල් මාතාවකට කුටි සෙනසුනක් සකසලා දෙන්න විශේෂ අනුග්‍රහයක් ආයුපාල මහත්මයාගේ පවුලේ අය
අද දවසේ දරන්ට යෙදුනා එතුමා ප්‍රධානව. එමනම් ඒ අය ඒ කුටි සෙනසුන සකස් කිරීම සඳහා විශේෂ මූල්‍ය දායකත්වයක් දරලා තිබුණා. ඒ මුදල් ඒ කුටි සෙනසුන සැකසීම සඳහා අද දවසේ පරිත්‍යාග කරන්නටත් යෙදුණා. සම්බුද්ධ ශාසනයට අනුව ගුණ පුරණ උත්තමයන්ට උත්තමාවියන්ට යම් කෙනෙක් අනුග්‍රහ කරනවා නම් ඒ ගුණ පුරන්න දක්වන අනුග්‍රහය සසර නිවන් දකින්නතුරු තමන්ට ගුණ දහම් පුරා ගන්න අවශ්‍ය වෙලාවට සත්පුරුෂයන්ගේ අනුග්‍රහයත් ඒ සඳහා අවශ්‍ය අනිත් පහසුකම් ආදිය තමන් නොසිතූ නොපැතූ ආකාරයෙන් තමන් ළඟට ගලාගෙන එන්නත් හේතු වෙන මහා ශ්‍රේෂ්ඨ කුසල ධර්මයන්. එමනම් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන පිළිබඳව ඇතිවෙච්ච පැහැදීමෙන් දේශප්‍රිය මැතිතුමා පිළිබඳව ඇතිවෙච්ච විශ්වාසයෙන් ලක්ෂ 10ක් වගේ ලොකු මුදලක් මොහොනවත් නොදැක විශ්වසනීයත්වයෙන් ප්‍රදානය කරන්නට යෙදුනේ අත්හැරීමේ ගුණයත් බොහොම ඉහළින් දියුණු කරගෙන ඇති නිසා. නැත්තම් මුදලක් පිළිබඳව ලොකු ඇල්මක් ලොකු කැමැත්තක් තියෙන සමාජයක මෙවන් විශාල මුදලක් මේක අතට ගන්නේ කවුද කියන කාරණාවත් නොදැනයි පරිත්‍යාග කළේ. එහෙනම් සසර අත්හැරීම බොහොම ප්‍රගුණ කරලා ඇති පිරිසක් බව අපිට එකකින් වැටහෙනවා. අපි මේ අවස්ථාවේ අද දවසේ මේ ධර්මදේශනාවන් සිදු කරලා ධර්මදේශනා 4ක් සිදු කරලා මාරස් කරගත් උතුම් කුසලයක් අපේ දේශප්‍රිය මැතිතුමා පින්කම සංවිධානය කරලා ප්‍රියංක මැතිණියත් දුවදරුණුත් සමග රැස් කරගන්නේ උදාර පුණ්‍ය ධර්මේනුත් ධම්මමෙත්තා සිල් මාතාව තමන්ගේ ජීවිතය තුළ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් යම් ප්‍රමාණයක්ද ඒ සියලු කුසල ධර්මේනුත් ආයුපාල මහත්මයාටත් එතුමාගේ දියණියටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ පිණිස හේතු වේවා. අභාව ප්‍රාප්ත වූ එතුමාගේ ස්වාමි දියණිය වෙන පද්මා ඉලේ පෙරුම මෑණියන්ටත් ඒ පවුලේ සියලු දෙනාටම අපි අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරමින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්නතුනි අද දවසේ 16 වෙනි උපන්දිනය සිහිපත් කරන දේශප්‍රිය මහත්මයාගේ සහ ප්‍රියංකා මහත්මියගේ වැඩිමහලු දියණිය සෙහන්යා සදිත්මා දේශප්‍රිය දියණියගේ 16 වෙනි උපන්දිනයට මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මය දේශප්‍රිය මහත්මයා සහ ප්‍රියංක මහත්මිය අත්පත් කරගත්ත කුසලයන් ඒ වගේම ධර්ම දේශනාවන් සිදු කරලා මම රැස් කරගත්ත කුසලයත් මේ අවස්ථාවට සහභාගී වෙන මේ සත්පුරුෂ දායක පින්වත් පිරිස අත්පත් කරගත්ත කුසලයත් ඔබට අපට පින් රැස් කරගන්න මහත් වූ අවස්ථාවක් සකසමින් මඟ පෑදූ දේශප්‍රිය මැතිතුමාගේ දියණියට ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරවමු. නිවන් දක්නා ජාති දක්වා සසර කවර කවමදාකවත් ඊටාම කටුක දුක්ඛදායක භයානක කරදර කම්කටොළු වලට භාජනය නොවි අනුන් නපුරු දෝෂ වලට ගොදුරු නොවි අවුවෙන් වැස්සෙන් සීතෙන් පින්නෙන් ගින්නෙන් හුළඟින් කරදරයකටපත් නොවි සාගරයක අතරමං වුණත් වනාන්තරයක අතරමං වුණත් වගවලසුන්ගින්වත් කිඹුළු තෝරු මෝරු ආදීන්ගින්වත් කරදරයකටපත් නොවි මනුසතාගේ ඉඳලා කිසිම සතෙකුගෙන් හිරිහරයකට නොපැමිණ විස කණු කටු උල්මුල් ආදීන් කඩු කිනිසි තුවක්කු බෝම්බ ආදීන් කරදරයකට හිරිහරයකටපත් නොවි සත්පුරුෂයන්ගේම ආශ්‍රය ලැබමින් නිරන්තරයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබමින් අබුද්ධෝත්පාද කාලවල ඉපදුනත් නිර්මල පර්යාප්තියම අවබෝධ කරගන්න ශක්තිය ලැබමින් සතර අපායන් නිදහස්ව
දෙව් මිනිස් සැප කෙලවර උතුම් අමාම හනිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ඇයට ප්‍රදානය කරන තිලිනයක් හැටියට අපි සියලු දෙනාම ප්‍රදානය කරමු. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මඟ සැලසේවා කියලා ආශිර්වාද කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනාගේ මෙත් සිතින් යතුම් සදරම් දේශනාව සිදු කළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු